සතර මහා භූතයන් පිළිබඳ එකිනෙක විස්තර කර සත්‍යයේ සැදෙන හැටි විස්තර කර දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. දැන් මේකත් අපි තේරුම් අරගන්න තියෙන විශේෂ කාරණයක් තමයි. අය පොත්වල මේක වැඩිපුර විග්‍රහ කරලා නැති නිසා මෙච්චර විග්‍රහයක් ගන්න බෑ. නුවණින් මේ කාරණේ විග්‍රහ කරනකොට ඥානගෝචරව මේකට හේතුඵල ධර්මයට මේක අහු වෙලා සතර මහා භූත කොහොමද හැදින්නේ ගොඩ නැගින්නේ කොහොමද? ඒවැ ස්වභාවය මොකද්ද? මේවෙන් සතර මහා ධාතු හැදෙන්නේ කොහොමද? ඒවෙන් සත්‍යයක් හැදෙන්න හේතුව මොකද්ද කියලා මෙන්න මේ කියන කාරණා ටිකත් ඒකලම සත්‍ය ප්‍රයත්නකදී අවිද්‍යාව මුල් කරගෙන තෘෂ්ණාව මුල් කරගෙන හටගන්න ආකාරයක් තියෙනවා. මෙන්න මේක තෝරාගත්තාම මේ සතර මහා භූතයන්ගේ ආරම්භය දැක ගන්න පුළුවන්. ආපෝ තේජෝ වායෝ පඨවි කියන්නේ ගති හතරක්. හිතක හටගන්නේ ගති හතරක්. ආපෝ තේජෝ වායෝ පඨවි කියන හතර. ওই ගති හතර පැවැත්ම හා සම්බන්ධයි. අවිද්‍යාව හා සම්බන්ධයි. අවිද්‍යාව හා සම්බන්ධ ගති හතර නිසා අවිද්‍යාවේ මූලික ක්‍රියාකාරීත්වය මොකද? පැවැත්ම ගොඩ නැගීම. සසර ගමනට පැවැත්ම ගොඩ නැගීම. අවිද්‍යාවේ ක්‍රියාවලිය. අන්නේ ක්‍රියාවලිය මුල් කරගෙන අදහසක් මතුවෙනවා. ගති හතරක් මතුවෙනවා. ආපෝ තේජෝ වායෝ පඨවි කියලා. ඒ ගති හතර සමග ඇතිවෙනා වූ මානසික ශක්තිය මේ භෞතික පැවැත්ම ගොඩනැගීමේ ආරම්භය ගොඩනගනවා. අන්න ගොඩනගනකොට චිත්තජ රූප වශයෙන්, කර්මජ රූප වශයෙන්. කර්මජ රූප, චිත්තජ රූප කියන මේ දෙකෙන් ගොඩනැගෙනවා ආපෝ ධාතු, ආපෝ භූත, තේජෝ භූත, වායෝ භූත, පඨවි භූත කියන භූත හතරක්. මේක අති සියුම්. සුද්ධාෂ්ටකයේ කියන අන්තිම සියුම් පරමාණුව කියන එක විද්‍යාඥයෝ දැක් පරමාණුව නෙමෙයි. ඊට වඩා අපි සියුම් එකක් පරමාණුව කියන්නේ බුදුරන් අහසේ පෙන්න පරමාණුව කියන එක. අන්නේ සුද්ධාෂ්ටකයේ කියන එකේ ප්‍රධාන කොටස් හතර තමයි ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන එකේ මුල. ආපෝ භූත, තේජෝ භූත, වායෝ භූත, පඨවි භූත. ඔන්නේ භූත හතරකින් ගොඩනැගිලා රූප හතර සකස් වෙලා අවිද්‍යාවෙන් හටගත්ත භූත හතරට තෘෂ්ණාවෙන් බැඳීම නිසා වන්න, ගන්ධ, රස, ඕජා කියලා ඒකට ආවේනික වෙච්ච තවත් රූපාකාර හතරක් ගොඩනගෙනවා. ඔන්න ඕකෙන් කොටස් 8කින් ගොඩනැගිච්ච නිසා සුද්ධ වූ කොටස් 8න් ගොඩනැගුණා කියලා අපි කියන මූලික වන්නා වූ අවස්ථාව ඔච්චරයි පැවැත්මේ තියෙන්නේ. අන්න ඒකට කියනවා සුද්ධාෂ්ටකේ නැන අවිනිර්භෝග රූප කලාප. කියන එක වෙන් කරන්න බැරි රූප කලාප 8ක්. ඔන්නේ පරමාණුව කියන අති සූක්ෂම මේ ලෝකේ අන්තිම කුඩා කෑල්ල. යමක් බිඳගෙන ගියා නම් ඒක බිඳින්න බෑ කියන අන්තිමටම බිඳින්න බැරි අන්තිම කොටස ගත්තා නම් මොන එක කිව්වා බිඳින්න බැරි කොටස ගත්තා නම් අන්නේ කොටස තමයි ඔය කිව්වේ අවිනිර්භෝග රූප කලාපේ කියන ඔය සුද්ධාෂ්ටකේ කියන එක. අන්න ඒකට තමයි ආපෝ භූත, තේජෝ භූත, වායෝ භූත, පඨවි භූත කියන මෙන්න මේ භූත හතෙන් සකස් වෙන්නේ. ඒක සකස් වුණේ පැවැත්ම ගොඩනගන්න නිසා ලෝක සත්‍යයේ බුක්‍රීනේ පැවැත්ම ගොඩනගන්න නිසා. පංචකාම ආස්වාදයේ සඳහා පැවැත්ම ගොඩනගන්න නිසා. පංචකාම ආස්වාදයේ ලබා දීමට හේතුකාරක වන විදිහේ ද්‍රව්‍ය වස්තු සහිත ලෝකයක් ඒකෙන් ගොඩනැගීමට ශක්තිය ගැප් කරලයි ඒ රූපේ නිපදෙන්නේ මනසින්. ඒ නිසා ඒක ඊළඟට ක්‍රියාත්මක කළා. ඒකට න්‍යෂ්ටික ශක්තිය කියලා කිව්වේ අන්නේ ශක්තියට. ඔය අටට න්‍යායක් වූ බලයට කියනවා න්‍ය අෂ්ටික බලයවත් න්‍යෂ්ටික බලය. අටකට න්‍යාය වූ බලයට කියනවා න්‍ය අෂ්ටික බලය. ඒවත් න්‍යෂ්ටික බලය. කවුරු කිව්වත් වචන දැම්මා න්‍යෂ්ටික බලය කියන්නේ ඔන්න ඔකට. ආපෝ තේජෝ වායෝ පඨවි කියන එකට අයිති. සද ස්වභාවයේ, බැඳෙන ස්වභාවයේ, සැලෙන ස්වභාවයේ, දැවෙන ස්වභාවයේ කියන. දැවෙනවා කියන එකට කියන්නේ සිද ගන්න ස්වභාවය. ඔප්නැන් වෙන ස්වභාවය. ඔය කියන්නේ ගති හතර ආවේනික කරගෙන හට ගන්න මූලික රූප කලාපය තමයි ආපෝ තේජෝ වායෝ පඨවි කියන රූප හතරෙන් ඔය හතර ආවේනික කරගෙන හට ගන්න. ඊට පස්සේ අවශ්‍ය දේ නිෂ්පාදනය කරන්න මේක යලි එකතු වෙන්න ඕනේ. ඒ වගේ කැලි යලි එකතු වෙන්න ඕනේ. ඉතින් ඒ ආපෝ සුද්ධාෂ්ටක නැත්නම් අර අවිනුත්භෝග රූප කලාප කියන මේවා ගොඩවල් එකතු වෙලා මහා කඳු එකතු වෙලා ආපෝ මහා භූත, තේජෝ මහා භූත, වායෝ මහා භූත, පඨවි මහා භූත කියන ඊළඟ අවස්ථාව ගොඩනැගෙනවා. හැබැයි මේ ඊළඟ අවස්ථාව ගොඩනැගෙන එක අපිට දැක ගන්න මස් ඇහෙන් එහෙම බෑ. මස් ඇහැට ඒ ටික ගෝචර වෙන්නේ කිරණ හා සමානයි. කිරණ වට්ටම තමයි ඒ කියන්නේ.
ඊට පස්සේ ඒකෙන් මොකද වෙන්නේ? ඊළඟ ආය අවස්ථාවක් ගොඩ නැගෙනවා. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කිය. අනේ ඊළඟ ගණීභවන අවස්ථාව. අන්නේ හතරට ආපුවාම ඒකේ ගණීභවනත් එක්කන පස් ජල ගිනි සුලං කිය. ඒ පස් නිපදේ වුණා, ජලයේ නිපදේ වුණා, ගිනි නිපදේ වුණා, හුළඟ නිපදේ වුණා. මුල මොකද්ද? ආපෝ මහ භූතයන්ගේ ජලයේ නිපදේ වුණා. ආපෝ ධාතුවේ නිපදේ වුණා. තේජෝ මහ භූතයන්ගේ ගණීභවනේ ගිනි නිපදේ වුණා. වායෝ මහ භූතයන්ගේ ගණීභවනේ වායුවේ නිපදේ වුණා. පඨවි මහ භූතයන්ගේ ගණීභවනේ පොළොව නිපදේ වුණා. නිෂ්පාදනයේ තව නිෂ්පාදන ක්‍රියාවලිය තව ඉවර නැහැ. පංචකාම ආස්වාදයේ දීමට අවශ්‍ය කරන දේ නිපදවන තුරු නිෂ්පාදන ක්‍රියාවලියේ බලය ඉවර නැහැ. දැන් පංචකාම ආස්වාද ලබා දෙන්නේ මොනවැන්ද? මනවඩන රූප, මනවඩන ශබ්ද, මනවඩන ගන්ධ, මනවඩන රස, මනවඩන ස්පර්ශ. කියන මෙන්න මේ පහ ලබා දීමට ආස්වාද ගැනීමට ඔය පහ ලබා දීමට යමක් නිපදවනවාද? ඒ තාකාල ශක්තිය නිෂ්පාදනය කළ ලෝක ධර්මයේ ක්‍රියාත්මකයි. නැ පස්ජාල ගිනිසුලන් වලින් මනවඩන රූප ගන්න බෑ. ඒ විදිහට තියෙන්නේ. පස් විදිහට තියෙනවනම් ජලයේ විදිහටම තියෙනවනම් වායුව විදිහට තියෙනවනම් ගින්න විදිහට තියෙනවනම් අපිට ආස්වාද විඳින්න කිසිම දෙයක් ලෝකෙ නිපද වෙන්නේ නැහැ. ඒවැ අනුකූල සම්බන්ධතාවයන් උඩ ගොඩ නැගින්න ඕන ඊළඟට මනවඩන රූප කියලා දෙයක්. මනවඩන ශබ්ද, මනවඩන ගන්ධ, මනවඩන රස, මනවඩන ස්පර්ශ යමකින්ද දෙන්නේ. අන්නේ දෙන දේවල් ඒකෙන් නිපද වෙන්න ඕනේ. අන්නේ නිපදෙවිච්ච වස්තුන්ට කියනවා ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන නිෂ්පාදනය වෙච්ච දේවල්. ඒකවල අපි යම් කිසි පැවැත්මක් ගොඩ නැගෙන කුමක් නිසාද? පංචකාම ආස්වාදයේ මුල් කරගෙන. දැන් මේ මිනිස් පැවැත්ම ගොඩ නැගිලා තියෙන්නේ පංචකාම ආස්වාදයේ බලාපොරොත්තුව මුල් කරගෙන. මනවඩන රූප බලන්න, මනවඩන ශබ්ද අහන්න, මනවඩන ගන්ධයන් ආග්‍රහණය කරන්න, මනවඩන රසයන් භුක්ති විඳින්න, මනවඩන පහස ලබන්න. තිබෙන බලාපොරොත්තුවෙන් ඒකට අනුකූලව තමයි මනසක් අනුකූල මනසක් ඇති වෙලා. ඒව ඇසුරු කරගෙන. ඒ දේ ලබා ගැනීමේ පරමාර්ථයෙන් තමයි පැවැත්මක් ඇති කරලා තියෙන්නේ. එහෙනම් අන්නේ පැවැත්මට අවශ්‍ය කරන දේවල් නිපදවන්න නම් මනවඩන රූප ගන්න ලස්සන දේවල් ලෝකෙ නිපද වෙන්න ඕන. ලෝකේ ලස්සන දේවල් නිපද වුණාට, ලස්සන ස්වභාවයේ දෙන දේවල් නිපද වුණාට ඒකේ භුක්තිය ලබා ගන්න ආධ්‍යාත්මික කරන ඇහැ නැමැති ලස්සන දේ බලන් එකක් නිපද වෙන්න ඕන. එහෙනම් ආපෝ ධාතුවේ, තේජෝ ධාතුවේ, වායෝ ධාතුවේ, පඨවි ධාතුවේ ආස්වාද ලබන්න නම් ඒවෙන් හටගත්තේ වේ ආස්වාද ලබන්න නම් ඒවෙන්ම හටගත්ත විදිහේ ඇහැක් නිපද වෙන්න ඕන. පස්ජල ගිනිසුලන් කියන හතරේ සම්මිශ්‍රණයකින් හටගත්ත ඇහැකු. පස්ජල ගිනිසුලන් කියන හතරේ සම්මිශ්‍රණයෙන් හටගත්ත බාහිර මනවඩන රූපේකු. නිෂ්පාදනය වෙනකන් මේ ක්‍රියාවලියේ බලය ක්‍රියාත්මක වෙනවා. ලෝක සත්‍යය ඊට වඩා දෙයක් ලෝකෙන් බලාපොරොත්තු වෙන්නේ නැති නිසා. එයින් එහා වැඩි යමක් නිෂ්පාදනය කරන ඇහැක් හෝ රූපයක් නිපද වෙන්නේ නැහැ. මනවඩන ශබ්ද ආස්වාද විඳින්න. ඒකට අවශ්‍ය කරන දෙපැත්තක් අර ගණීභවණයෙන් නිපද වෙන්න ඕනේ. පස්ජල ගිනිසුලන් වලින්. ඒකෙන් ශ්‍රවණය කිරීමට නම් අවශ්‍ය කරන කන නැමැති උපකරණය නිපද වෙන්න ඕනේ. ශබ්ද නැමැති දේ ලෝකෙන් නිපද වෙන්න ඕනේ. එහා දෙපසක හැදෙනවා. ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ ධාතු හතරකින් හටගත කනක් සහ හටගත ශබ්ද ලබා දෙන දේවල්. අනික තමයි ගන්ධ ආස්වාදයක් විඳින්න ලෝක සත්‍යය බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න නම් එවන්දු ආස්වාද අවස්ථාවක් විද්‍යාමාන වෙන්න නම් ඒකට අවශ්‍ය කරන කාරණා දෙකක් දෙපසක නිපද වෙන්න ඕන. ඇසුරු කරන ඉන්ද්‍රියක් සහ ගන්ධය සඳහා ඇසුරු කරන දෙයක් නිපද වෙන්න ඕන. ඇසුරු කරන ඉන්ද්‍රියක් වශයෙන් නාසය නිපද වෙනවා පස්ජන ගිනිසුණන් කියන හතරෙන්.
පස්ජාල ගිනිසුලන් කියන හතරේ කොටසකින් ගන්ධේ නිපද වෙනවා. නාසයෙන් ගන්ධය ආග්‍රහණය කළා ස්පර්ශ කරනකොට අන්න බලාපොරොත්තුව සම්පූර්ණයි මනවඩන ගන්ධ ලැබෙනවා. ආස්වාද විඳින්න. අනික තමයි මනවඩන රස ලෝක සත්‍යය බලාපොරොත්තු වෙනවා. ඒ මනවඩන රසය ලබා ගන්න නම් ඒකට අවශ්‍ය කරන පරිසරයකින් ගොඩ නැගෙන්න ඕන. මනවඩන රසයක් අපි ලබන්න නම් සතර මහා භූතයන්ගෙන් නැත්නම් පස්තල ගිනිසුලන් කියන හතරෙන් ධාතු හතරෙන් නිපද වෙච්ච. දිව නැමැති ඉන්ද්‍රියක් ආධ්‍යාත්මික කොට නැගෙන්න ඕන. රසය අඩංගු වෙච්ච බාහිර දෙයක් බාහිර ලෝකෙ නිපද වෙන්න ඕන. ඒ හතරෙන්. දිව සහ රසගෙන දෙන දේවල් නිෂ්පාදනය වුණාට පස්සේ රසාස්වාදී සඳහා අවශ්‍ය කොට සම්පූර්ණයි. එයින් එහාට ලෝක සත්‍යයේ බලාපොරොත්තුවක් නැති නිසා රසගෙන දෙන මට්ටම ඉක්මවලා තවත් දුරට පැහැෙන ඉදෙන ගෙඩියක් හැදෙන්නේ නැහැ. ඊට පස්සේ නේ කුණු වෙන්නේ. ඒක දිගල යන්නේ. නාක් වෙන එකයි ඊට පස්සේ ඉද්ද වෙන්නේ. ඒකට හේතුව මොකද? ලෝක සත්‍යයේ බලාපොරොත්තු රසාස්වාදී මිසක් එයින් ඉක්ම වූ දෙයක් නෙවෙයි. අනික තමයි ස්පර්ශ ආස්වාදී. කයෙන් විඳින පහත. ඒ බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තුව දීමට අවශ්‍ය කරන කොටස් දෙකක් ලෝකෙ නිබඳ වෙන්න ඕනේ. එකක් ආධ්‍යාත්මික කය. ඒකයිට ගෝචර වෙන බාහිර ස්පර්ශ කරන තවත් දෙයක්. ඔය දෙක නිබඳ වීමේදී අර පස්දල ගිනිසුලන් කියන හතර නැහනම් අර ධාතු හතරෙන් එකතු වෙලා. ආධ්‍යාත්මික වශයෙන් මේ කය හැදෙන්න ඕනේ. ධාතු හතරෙන් කය නිබඳ වෙන්නේ. ධාතු හතරකින් නිබඳ වෙච්ච බාහිර ස්පර්ශ කරන දේවල් නිබඳ වෙන්න ඕනේ. ඒ ආස්වාදයේ ඉක්ම වූ දෙයක් ලෝක සත්‍යය බලාපොරොත්තු වෙන්නේ නැති නිසා, එහෙම මානසිකත්වයක් නැති නිසා. ස්පර්ශ ආස්වාදයේ දෙන මට්ටමට උපනැං වෙන්නා වූ කයක් සහ ද්‍රව්‍ය බාහිරින් නිපද වෙනවා මිස. එයින් එහා දෙයක් ලෝකෙ නිපද වෙන්න හේතු නැති නිසා. ඒ මට්ටම ඉක්ම වූ කයක් හෝ බාහිර දෙයක් නිපද වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි සිද්ධ වෙන ධාතු ක්‍රියාවලිය. සතර ධාතුන්ගේ ක්‍රියාවලිය ඕකයි. ඒතකොට මේ සතර ධාතුන්ගේ ක්‍රියාවලියක් හැදෙනකොට මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන ගති හතර මොකටද නිපද වුනේ? ඒ ගති හතර අය පහක් හයක් නිපද වුනේ නැද්ද? ඒක දකින්න ඕනේ. අවිද්‍යාව කියන්නේ මොකද්ද? ඇත්ත ඇති ආකාරයෙන් පේන්නේ මේ ලෝකේ හරි සාරවත් දෙයක් මේ ආස්වාද විඳින්න හරි වටිනවා. ආස්වාදයේ හරි වටිනවා කියන මේ දෘෂ්ටියක් හරගන්නවා. ආස්වාදයේ වටිනවා කියන දෘෂ්ටිය නිසා ආස්වාදයේ විඳීමට යම් ඇසක් රූපයක් කනක් ශබ්දයක් නාසයක් ගන්ධයක් දිවක් කයක් පොට්ටබ්බයක් වටිනවද? අවශ්‍යද? ආස්වාදයේ බලාපොරොත්තු නිසාම ලෝක සත්‍යය ඒවා ලබා දෙන දේ වටිනවා කියන නිගමනයට බහිනවා. මේක තමයි ලෝකාස්වාදී නිගමනය. මෙන්න මේ ලෝකාස්වාදී නිගමනය ලැබුණාම මෙන්න මේකට නා අවිද්‍යාව නිසා මේ එකතුව සාරයි කියන දෘෂ්ටියට බහිනවා. සංසාරයි කියලා ගන්නවා. සං කියන එකතුව සාරයි කියලා නිගමනයකට බැහැගත්ත අවිද්‍යාව නිසා. එකතුව සාරයි කියන නිගමනය තමයි අවිද්‍යාවේ නිගමනය. අවිද්‍යාව තියෙන තාක්කල් මේ එකතුව පැවැත්ම සාරයි කියන தත්ත්වය හිත ඉවත් කරන්න බෑ. පැවැත්ම කොතන හෝ සාරයි කියන නිගමනයක් තියෙනවා. ඒ සාරයි කියන නිගමනේ ඉන්න තාක්කල් පැවැත්ම ඉක්මවා යන්න බෑ. නිගමනයේ කරපු තන්තනුව කරපු කියපු වැඩ අනුව ඇති වුණ සුචරිත දුච්චරිත දෙකේ දූෂ්‍ය භාවය හෝ ප්‍රහන්න භාවය මුල් කරගෙන අනුකූල ලෝකයක් ගොඩ නැගෙනවා. එක දුගතියක් එක සුගතියක්. ඒකේ පැවැත්ම කරා එනවා. මෙන්න මේසා ලෝක සත්‍යයේ අවිද්‍යාවකින් දැඩි බලාපොරොත්තුව මොකද? මොන තාලෙන් හෝ ලෝක ආස්වාදයේ ලැබිය යුතුයි. ඒ ආස්වාදය සඳහා පැවතිය යුතුයි. මෙන්න මේක තමයි අවිද්‍යාවේ නිගමනය. පැවැත්මක යමක් ස්පර්ශ කරන්න නම් ඔහුට යම් දෙයක් අවශ්‍ය කරනවා.
තද දෙයක් නැත්නම් ස්පර්ශ කරන්න බෑ. ඒ නිසා උ තද දෙයක් බලාපොරොත්තු වෙනවා මනසේ. ඝර්ෂණය කරන්න ස්පර්ශ කරන්න යම් කිසි තද දෙයක් තියෙන්න ඕනේ. ඒ දේ බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ බලාපොරොත්තු නිසා පුද්ගලයා ඒ දේ ලැබෙනකොට ඒකේ තද වෙනවා. තහවුරු කිරීමට ඇද්ද ගන්නා අර්ථයෙන් ත අද්ද තද්ද තද කියනවා. තහවුරු කරගන්න ඇදගත දේ. ත අද්ද දේ. ත අද්ද කියන එක තද්ද කියන වචනෙට බෙදෙනවා. එක් වෙනවා. ඒක පහතුර භාවිතයන් තද කියන වචනෙට අපි ගත්තා. තහවුරුවට ඇද ගන්නා දෙයක් නැත්නම් ඒක ත අද්ද දේවත් තද දේ. ත කියන වචනේ පිහිටන්නේ යම් තැනක තියෙනවද? තබනවද? පිහිටනවද? ඒ අර්ථය. අද්ද කියන වචනේ පෙන්නන්නේ පිහිටන තැන තබනවා කියන එක. පැවැත්ම හොඳයි කියලා හිත පිහිටපුවාම ඒ පිහිටවපු දෙන හිත තබපුවාම ත අද්දේවත් තද දේ නිපදවන ගති ලක්ෂණය එනවා. අනේ තද ගති ලක්ෂණය. පට කියන්නේ එතන බැඳෙනවා. බැඳෙන්න අවියක් කරගන්නේ කොහමද? පට අවි පටවි. අනේ පටවි ගති ලක්ෂණය. බැඳීමට අවියක් කරගත්තා. බැඳීමට යම්කිසි වැඩ පිළිලක් සකස් කරගෙන බැහැගත්තා. පටවි කියන එක එතනින් ආවා. ඒතකොට යම් යම් දේවල් වල තනින් තන සුණු සුණු වශයෙන් තිබුණොත් කෑලි කෑලි තනින් තන තිබුණොත් ඊ අපිට අවශ්‍ය දේ ගොඩ නගා ගන්න බෑ. එහෙනම් ඒ විලාවේදී ඕන වෙනවා. ඒ කොටස් එක් කරලා අපිට ඕන හැටියට බැඳලා අපිට ඕන හැඩතලය හදා ගන්න. ආස්වාද විඳින්න අවශ්‍ය කරන දේක හැඩතලය හදා ගන්න නම් ඒවා ඔක්කොම එකතු කරලා එකට බැඳ ගන්න ඕනේ. ආපයක් කර ගන්න ඕනේ. අන්න ඒ ටික අරගෙන එකතු කරලා පෝෂණය කර ගන්නවට කියනවා. ආපු වේයන් පෝෂණය කරගත්තාම කියනවා ආපෝ කරගන්න. ඒතකොට අපිට අවශ්‍ය දේ බැඳිලා හැදිලා එනවා. අනේ බැඳෙන ලක්ෂණය කිව්වේ ඔන්න ඕකයි. වටිනවා කියන දෘෂ්ටිය නිසා ඒ පුද්ගලයා යමක් ගොඩනගා ගන්න හැටි. අවශ්‍ය කරන මානසිකත්වය. පඨවි ආපෝ. එකතු කරගත්තට බෑක ඔප්නංගා ගන්නත් ඕනේ. අපිට අවශ්‍ය කාරණේ විඳ ගන්න යම් කිසි ආකාරයෙන් පවත්වා ගන්නත් ඕනේ. තෙද ගන්න ඕනේ. තෙද ගන්න ලක්ෂණේ තමයි තේජෝගී. එතකොට ආපෝ පළවි තියෙනවා ආපෝ තියෙනවා අනික සැලෙන ලක්ෂණය. අපිට යමක ආස්වාද භුක්ති විඳින්න බෑ ඒකාකාරයෙන් තිබුණා. ඒක විවිධාකාරයෙන්ට පත් කරන්න ඕනේ, එහාට හලවන්න ඕනේ, මෙහාට සලවන්න ඕනේ, මේ අතර කරන්න ඕනේ. ඒතර තමයි ආස්වාදය එන්නේ. අන්නේ සැලෙන ලක්ෂණයට කියනවා වායෝ ලක්ෂණය. ඔන්නේ ගති හතර ආපෝ තේජෝ වායෝ පඨවි කියන ගති හතර අවිද්‍යාව නිසා බහැපු නිගමනයෙන් යමක් බලාපොරොත්තු වුණාද බලාපොරොත්තු ආස්වාදයේ භුක්ති විඳීමට ගොඩනගා ගත යුතු ප්‍රධාන කරුණු හතර. අන්නේ ඒකට බැඳුනහම ඒ දේ ගොඩ නැගෙනවා. ඔහුගේ හිතේ තියෙන ඒ බඳු දේ වර්ණනා කරන එක මිසක් ඒක උපනංග වලාම වර්ණනා කරනවා මිසක් අත්හැරීම නොයල්ම මිදීම වර්ණනා කරන මනසක් නෙමෙයි. අල්ලා ගැනීම පැවැත්ම වර්ණනා කරන මනසක් නිසා. ඊළඟ මනසේ ගති ලක්ෂණේ තෘෂ්ණාවෙන් බැඳෙන ගති ලක්ෂණේ නිසා තමයි තෘෂ්ණාවෙන් තමයි වර්ණනා කරන්නේ. වර්ණනා කරන ගති ලක්ෂණේ ඒකට උරුම වෙලා වර්ණ කියන ස්වභාවයක් ඒකට ආවේනික වෙනවා. ආපෝ තේජෝ වායෝ පඨවි කියන එක හටගත්තේ වර්ණනා කරන ලක්ෂණේ නිසා ඒකට වර්ණයක් ආවේනික වෙනවා. ඒකේ ගෑවුනහම මොකද වෙන්නේ?
අන් දරන්න පටන් ගන්නවා. අන් කියන ආහාරයක් වශයෙන් ඒක දරන්න පටන් ගන්නවා. ඒ වෑ ගෑවිලා. ඒ හටගත්තේ වෑ ගෑවිලා. ඒක ආහාරයක් කියලා දරන්න පටන් ගත්තාම කියනවා ග අන්ද ගන්ධ. අන්න ඊළඟ ගති ලක්ෂණය. තෘෂ්ණාවේ ගති ලක්ෂණය. තෘෂ්ණාව යම් තැනක තිබුණා නම් ওই ගති ලක්ෂණය අයින් කරන්න බෑ. ග අන්ධ කියනවා ගන්ධ කියන தත්ත්වයටපත් වෙලා මානසිකත්වයක් ගොඩනැගෙනවා. ඒක තෘෂ්ණාවේ ලක්ෂණය. අවිද්‍යාවේ ලක්ෂණ 4යි තෘෂ්ණාවේ ලක්ෂණ 4යි. වර්ණාකරණ ලක්ෂණේ තෘෂ්ණාවේ ලක්ෂණය. ආහාරයක් වශයෙන් එක් වෙලා දරන එක තෘෂ්ණාවේ ලක්ෂණය. අන්ධ ගන්ධ. ඒතකොට ඒක දාලා යන්න බැරි ඒකේ බැඳෙන හැදෙන ගති ලක්ෂණයක් එනවා. ආස්වාද විදින්න. ඒතකොට රස වුණා. රස වුණා කියන්නේ ගමන නැවතුණා. එහෙම යන්න බෑ. ඒක ඇවිල්ලා එතන හිර වෙලා ඉන්නේ. අන්න තෘෂ්ණාවේ තව ගති ලක්ෂණයක් තමයි රස. රස කියන එක රස කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකෙන් අවශ්‍ය දේ නිපදෝ යලි යලි ජනිත කර කර. ඊ ආස්වාදයේ විදිහම හිතෙන ලක්ෂණයක් තියෙනවා තෘෂ්ණාවේ. ආරම්භ කර ගන්නවා ආරම්භය ජනිත කර ගන්නවා. එහෙනම් ඕ කියන්නේ ආරම්භය නැත්නම් භවය. යා කියන්නේ ජාතිය. භවයයි ජාතියයි කියන එක තමයි ඕජා. අනේ ඕජා කියන්නේ ඒකේ ආස්වාද විදීමට ඒ පස්සේ ගොඩ නගනගා ඒක නිපදව ගන්න. අනේ ඕජා ගති ලක්ෂණ. අවිද්‍යාවේ තෘෂ්ණාවේ ඔය ගති ලක්ෂණ අටමුල් කරගෙන ලෝකයක් නිෂ්පාදනය වීමේ මූල ධර්මයේ මානසික ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේක තමයි ආපෝ තේජෝ වායෝ පඨවි වන්න ගන්ධ රස ඕජා කියන සුද්ධාස්තකේ හටගන්න හේතුව. ඉතින් ඒකෙන් යමක් බලාපොරොත්තු වුණා නම් බලාපොරොත්තු වෙච්ච දේ නිෂ්පාදනය කරන තුරු මනසින් ඒවට ගැප් කරපු ශක්තිය ක්‍රියාත්මක වෙනවා. ඒ හේතුවෙන් කවදා හරි මනසේ තිබිච්ච ගති ලක්ෂණේ ලෝකයක් බිහි වෙනවා මිසක් වෙන එකකින් බිහි වෙන්නේ නැති නිසා. ඒ මනසට ආවේනික කරගත්ත ගති ලක්ෂණ ලෝක සත්‍යයන්ගේ ඒකාකාර ස්වභාවයක් මූලිකව තියෙන නිසා. කොහේ හරි ලෝකයක් නිෂ්පාදනය වෙන්නේ ওই ක්‍රමයට මිසක් වෙන ක්‍රමයකට නෙවෙයි. සත්‍යය ජීවත් වෙන ලෝකයක් කොහේ බැලුවත් ආපෝ තේජෝ වායෝ පඨවි වන්න ගන්ධ රස ඕජා කියන ওই ටික ක්‍රියාත්මක වෙලා ආරම්භ කරමු. ඒ ටිකෙන් හටගන්න පස්ජාල ගිනිසුලන් කියන හතරෙන් යුක්ත එබඳු ලෝකයක් නිෂ්පාදනය වෙනවා මිසක් එබඳු කයක් නිෂ්පාදනය වෙනවා මිසක් වෙන නිෂ්පාදනය ඉන්න බෑ. ඔන්නේ ආස්වාද පැවැත්මේ බලාපොරොත්තුව ක්‍රියාත්මක කරන්න ඒකට අවශ්‍ය කරන පරිසරය කියන එකට කියනවා අපි මේ හදාගත්ත ලෝකය. සත්ව කය නිපද වෙන්න හේතුව ඔන්න ඕකයි. ඉතින් මේ සෑම සත්ව කයකම මොනවද තියෙන්නේ? ඇස කන නාසය දිව කය මන. පහක් ගොඩනගාගෙන මනෙන් භුක්ති විඳිනවා. එහෙනම් සියලුම ලෝක සත්‍යයන්ට හටගන්නවා නම් ඉන්ද්‍රිය පහයි. විපාක බලවේගයක් අනිදීකින් මැඩපත් බැවුවොත් හැරෙන්න. සාමාන්‍ය ලෝකයට පිළිගන්නේ ওই ඉන්ද්‍රිය පහයි මන ඉන්ද්‍රියත් එක 6යි. මනේන්ද්‍රියෙන් බලන ඇහක් තියෙනවා. ඒකට කියනවා මනස. දිවැසීම කියලා අපි කියන්නේ ඒකෙන් බලන ක්‍රමය.